notes ඔව් කියනකොට දෙනවද? ඇහුන්නේ මට ආයි කියන්න. ආයි කියන්න පුතා ඇහුන්නේ මට. නෝට් එකක් දෙනවද කියලා දැහුවේ මට හරියට ඇහුනේ නැහැ. නෝට් එකක් කියන එක මම නෝට් ඇත්තට මම දුන්නේ නැහැ නෝට් එකක්. නෝට් එකක් ඔයගොල්ලන්ට ටීචර් දාලා තිබුණා මම දැක්කා ගෲප් එකේ නෝට් එකක්. ඒ නෝට් එක ගන්න. ඒක හොඳයි. ඒකේ අර මම කිව්වා අර CSS part එක අයින් කරගන්න කියලා. ඒ නෝට් එක පාවිච්චි කරන්න. මොකද අපි ඇත්තටම මේක වේගෙන් කරගෙන යන්නේ එක හේතුවක් තමයි දැන් අපිට කාලයක් නැති නිසා නැත්නම් මම මේ පන්ති වල බොහොම සරලව කතා කරනවා. නමුත් මම හිතනවා දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ යම්තරමක් දුරට කරලා ඇති කියලා. අවශ්‍යම ටික විතරක් කතා කරගෙන පේපර් එකට අවශ්‍ය කරන පරිසරය හදා ගැනීම කරන්නේ නෝට් එකක් ඔයාලට පුළුවන් ඕනනම් මම අර ටීචර් දාපු නෝට් එක ඕනනම් ආයෙ නැවත එහෙම දාලා තිබෙන්නේ නැහැ. එහෙනම් ඒ කියන්නේ එහෙනම් ඩිලීට් වෙලාද දන්නේ මම ඒක නැවත ඔයගොල්ලන්ට ෆෝවර්ඩ් කරන්න. හරි ඒක ෆෝවර්ඩ් කරන එකේ අර CSS කොටස අයින් කරලා ඊටු ටික ඔයගොල්ලෝ බලා ගන්න. හරි හොඳයි. අපි අයික්මන්ට මේ කොටසට හරි මම එතකොට කිව්වා මේ සන්දාර කළමනාකරන පද්ධතිය අපි භාවිතා කරන්නේ ගතික වෙබ් අඩවි නිර්මාණය කරන්න. ඒ වගේම තමයි අද වර්තමානයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් නිර්මාණ යෙදුම් වර්ගය විභාගයේදී අහන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේට වන්නේ CMS මෘදුකාංග. හරි CMS යටතේ නිර්මාණය වෙච්ච මෘදුකාංග තමයි අද ප්‍රොෆෙෂනල් වෙබ් ඩිසයිනර්ස්ලා පාවිච්චි කරන්නේ. හොඳයි. මේ CMS භාවිතා කිරීමේ වාසි තියෙනවා. එකක් තමයි වෙබ් අඩවි නිර්මාණය සහ කළමනාකරණ ඉතාමත්ම පහසුයි. ඒකේ ගොඩාක් ෆැසිලිටිස් තියෙනවා. ඒ වෙන කාලය ඉතිරි කරගන්න පුළුවන්. මොකද කෝඩ් ලියලිය විශාල කාලයක් ගත කරන්න ඕනේ නැහැ. ඉක්මනින් අපිට දේවල් නිර්මාණය කරගන්න පුළුවන්. ඒවා වාසි හැටියට මතක තියාගන්න. පරිගණක භාෂා පිළිබඳ දැනුමක් අවශ්‍ය නොවීම. ඔව්. ඇත්තටම පරිගණක භාෂා HTML පිළිබඳව HTML කියලා කියන්නේ පරිගණක භාෂාවක් නෙමෙයි. හොඳට මතක තියාගන්න විභාගෙදී අහයි. HTML කියලා කියන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් නෙවෙයි. වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා භාවිත වන විශේෂ භාෂාවක් හැටියට අපි ගණන් ගන්නේ. එතකොට ඒව පිළිබඳ මහ ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට තමයි මේ CMS මෘදුකාංග වල තියෙන ටෙම්ප්ලේට්. ටෙම්ප්ලේට් එකක් කියලා කියන්නේ මොකද්ද? දැන් හරියට නිකන් ඔයගොල්ලෝ ගත්තොත් එimhe මේ Word එකක් ගත්තම Word එකේ new අපි ගත්ත new එකට ගියොත් මේ new එකේ තියෙන ටෙම්ප්ලේට්ස් නේ. ටෙම්ප්ලේට්ස් වර්ග ගොඩක් තියෙනවා. දැන් බලන්න මේ තියෙන එක ටෙම්ප්ලේට් එක. හරි. දැන් මේ වගේ ටෙම්ප්ලේට් අපිට ඔන්ලයින් ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ වෙබ් ඩෙවලොපින් වලට දැන් නැත්නම් අපි මේවා අපි ස්වාධීනව නිර්මාණය කරගන්න පුළුවන් නැහැ. ඒගොල්ලෝ අපිට ආකෘති දීලා තියෙනවා. මේ ආකෘති වලට අපිට අදාළ දත්ත පුරවගෙන යන එක විතරයි කරන්න තියෙන්නේ. ඒ වගේ හැබැයි ওই ටෙම්ප්ලේට් භාවිතා කිරීම තුළින් වෙන්නේ ඒකාකාරී භාවයක් ඇතිවීම වෙනවා. ඒ කියන්නේ ටෙම්ප්ලේට් ගොඩක් නැහැනේ. දැනීම ආකාර භාවිත කරන්න පුළුවන් පහසුව සඳහා හැබැයි ඒව භාවිතා කරගෙන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය නිර්මාණය කරලා තිබුණොත් අර ඒකාකාරී භාවය. ඒ කියන්නේ එක වගේ ස්වරූපයක් ගන්නවා. අන්න ඒකාකාරී භාවයෙන් මිදෙන්න නම් අපිට මේ HTML නැත්නම් පරිගණක භාෂාව පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. හරි? එක එක. ඊළඟට තමයි අවාසි ගත්තොත් එහෙම සකස් කරන වෙබ් අඩවි සියල්ල ඒකාකාරී බවක් ගන්න. ඔව් ඒක තමයි අවාසි හැටියට මේකෙදි ගන්න පුළුවන්. ඉතින් ඒක මිදීමට නම් අපිට HTML, PHP, JavaScript, CSS, SQL වගේ පරිගණක භාෂා පිළිබඳ දැනුමක් අවශ්‍ය වෙනවා. නමුත් මෙතනදි මතක තියාගන්න HTML කියන්නේ පරිගණක භාෂාවක් නෙවෙයි. CSS කියන්නේ පරිගණක භාෂාවක් නෙවෙයි. මෙතනදී SQL කියලා කියන්නේ පරිගණක භාෂාවක් නෙමෙයි. මේවා database, මේවා styling sheet, මේවා HTML, ඒ කියන්නේ HTML web පිටු structure එක ගොඩනගන භාෂාව. PHP සහ JavaScript කියලා කියන්නේ පරිගණක භාෂාව. හරි? ඒක මම හිතනවා පැහැදිලි ඇති කියලා. හොඳයි ඊළඟට වෙබ් අඩවිය නිර්මාණය ආශ්‍රිත භූමිකා ගත්තම වෙබ් අඩවියක් සාමාන්‍යයෙන් ටීම් එකක් එකතු වෙලා නිර්මාණය කරනවා නම් ඒකේ වෙබ් අඩවිය නිර්මාපක කෙනෙක් ඉන්නවා, ඕත කෙනෙක් ඉන්නවා. එයා කරන වෙබ් අඩවිය අතුරු මුහුණත් සැකසීම. ඒ කියන්නේ යූසර්ට පේන ඉන්ටර්ෆේසස් නිර්මාණය කරන්නේ මේ ඕත විසින්. සංස්කාරක මගේ එඩිටර් මගින් කරන්නේ කේත ලිවීම. කේත ලිවීම, දෝෂ පරීක්ෂාව, දෝෂ නිවැරදි කිරීම.
මේවා ටිකක් බලාගෙන යන්න මේ පාර විභාගෙදී අහන්න පුළුවන්. ඊළඟ ප්‍රකාශක පබ්ලිෂර්. ඒ කියන්නේ හදපු වෙබ්සයිට් එක අන්තර්ජාලයේ සේවාදායක පරිගණකයක් විතර උඩුගත කිරීම. මම කිව්වා අපි මේ වෙබ්සයිට් එකක් අපේ පරිගණකයේ තියාගන්න නෙවෙයි අපි හදන්නේ. අපේ පරිගණකයේ අපි වෙබ්සයිට් එක නිර්මාණය කරවයින් පස්සේ ඒක අපි අන්තර්ජාලයේ පවතින සර්වර් පරිගණකයක් විතර උඩුගත කරන්න ඕනේ. මොකද අපේ පරිගණකයේ තිබ්බා කියලා අනිත් හැමෝටම බලන්න බෑනේ. උඩුගත කරන්න. එතකොට මේ ඒකට අපි කියන පබ්ලිෂ් කරනවා කියලා. හරි ප්‍රකාශයටපත් කරනවා. එතකොට ඒක කරන්නේ පබ්ලිෂර් විසින්. හරි පබ්ලිෂර් විසින් තමයි ඒ කොටස කරන්නේ. හරි එතකොට වෙබ් අඩවි පරිපාලක මගේ කරන්නේ නඩත්තු කටයුතු. ඒ වගේම පරිශීලකයොත් ඉන්න බෑ. පරිශීලකයෝ තමයි වෙබ් අඩවි පරිශීලනය කරන්නේ. එහෙනම් වෙබ් අඩවි නිර්මාණාශ්‍රිත භූමිකා යටතේ අයිති වෙනවා වෙබ් අඩවි නිර්මාපක, සංස්කාරක, ප්‍රකාශක, වෙබ් අඩවි පරිපාලක, පරිශීලකයන්. හරි මේ සම්බන්ධව ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා මේ නෝට් මේව චුට්ටක් හයිලයිට් කරලා පාඩම් කරගන්න කොටස් කරන්න. එතකොට අපේ පාඩම එතනින් ඉවර වෙනවා. මම පොඩි දෙයක් මම නැවත මතක් කරන්නම්. වෙබ් අඩවියක් ඒ කොටස මම ප්‍රසන්ටේෂන් එක ඇඩ් කරලා නැහැ. මෙන්න බලන්න වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන කොටසේදී දැන් මේ අපි කතා කරපු කොටස් කීපේ කතා කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක් තියෙන්න ඕන. වෙබ් සත්කාරකයක් කියලා කියන්නේ සර්වර් පරිගණකයක් අපි ලෑස්ති කරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ අන්තර්ජාලයෙන් අපිට පුළුවන් සර්වර් පරිගණකයක යම් ඉඩක් මිලදී ගන්න පුළුවන් වාර්ෂිකව ගෙවීමක් කරන්න ඕන එකට. ඒ වගේ වසම් නාමය. වසම් නාමය ගැන කතා කරන්නේ අන්තර්ජාල පාඩමේදී. ඔයගොල්ලෝගේ 11 වසර 3 වෙනි පාඩම. වසම් නාමය කියලා කියන්නේ අපි කියව වෙබ් අඩවි මිලියන ගාණක් තියෙනවා අන්තර්ජාලය තුල නේ. හරියට නිකන් රටක ගෙවල් විශාල ප්‍රමාණයක් තියෙනවා වගේ. එතකොට ඒ මිලියන ගාණක් වූ වෙබ් අඩවි වලින් ඒ තනි එක වෙබ් අඩවියක් අනන්‍යව වෙන් කරලා හඳුනා ගැනීම සඳහා ලබා දෙන නාමයට අපි කියන වසම් නාමය. ඒතර වසම් නාමයට අපි ගෙවීමක් කරන්න ඕන වාර්ෂිකව. හරි. ඔයගොල්ලන්ට ඕනම් පුළුවන් ඔය පොඩක් නිකන් ටෙස්ට් එකක් හැටියට නිකන් පුරුදු වෙන්න වගේ ඔය වෙබ් සත්කාරක තියෙන ෆ්‍රී වෙබ් හොස්ටිං කරන්න පුළුවන් සයිට් තියෙනවා. ඒ වගේම ෆ්‍රී ඩොමේන් ගන්න පුළුවන් සයිට් තියෙන. ඒ වගේ ඔයාලගේ වෙබ්සයිට් එකක් හදලා ඕනනම් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒවා ඉතින් මාස 2-3ක් වගේ තමයි තියෙන්නේ. ඊළඟ උඩුගත කිරීම මෘදුකාංගය. උඩුගත කිරීම මෘදුකාංගයක් කියලා කිව්වේ අපේ පරිගණකයේ සිට වෙබ් සත්කාරය නැත්නම් සර්වර් පරිගණකයේ වෙත අපේ වෙබ්සයිට් එක අරගෙන යන. කියන්නේ අපේ වෙබ්සයිට් එක අරගෙන යන මෘදුකාංගය. හරි. ඉතින් අපේ වෙබ්සයිට් එක මේ සේවාදායක පරිගණකය නැත්නම් වෙබ් සත්කාරකයේ වෙත අරගෙන යන්නත් සුවිශේෂ මෘදුකාංගයක් තියෙනවා. අපි ගොඩක් දුරට FTP තමයි ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරන්නේ. එතකොට ඒ සඳහා භාවිත කරන මෘදුකාංග ෆයිල්ස් ඉලා ස්මාර්ට් FTP වගේ මෘදුකාංග භාවිත කරන්න පුළුවන්. හැබැයි මේවා අපි වෙන වෙනම ස්ථාපිත කරන්න ඕනේ නැහැ. වෙබ් නිර්මාණ මෘදුකාංග තුල මේ ෆැසිලිටිස් ඔක්කොම තියෙනවා. හරි. ඒවා අන්තර්ගතයි. ඉතින් මේ අපේ වෙබ්සයිට් එක සර්වර් පරිගණකයකට ගෙන යාම තමයි සේවාදායක ඒ කියන්නේ අප්ලෝඩ් උඩුගත කිරීම කියලා කියන්නේ. උඩුගත කිරීම මෘදුකාංග ඕනේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනේ. ඒ ටික නැතුව අපිට වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කරන්න බෑ. මම හිතනවා ඒක පැහැදිලි ඇති. මේවා පොඩි තියරි කොටස් තියෙන ඒවා පොඩ්ඩක් කියව ගන්න අන්තිමට. හරි වෙබ් සත්කාරකයක් කියන එක මම කිව්වා. වෙබ් සත්කාරකයක් කියලා කියන්නේ අපේ පරිගණකයේ තියෙන වෙබ් පිටුව අන්තර්ජාලයේ පරිගණකයක ස්ථාපිත කිරීම සර්වර් පරිගණකයක. ඒතර ඒවට මොකද අපිට සර්වර් පරිගණකයක් මිලදී ගන්න විශාල මුදලක් වැය කරන්න බෑ අපේ වෙබ් පිටුවක් වෙනුවෙන්. නමුත් බැංකුව වගේ විශාල ආයතනයකට වෙබ් සර්වර් එකක් මිලදී ගැනීම කරන එක ඒගොල්ලන්ට ලාභදායකයි. නමුත් අපි වගේ අය කරන්නේ තියෙන වෙබ් සර්වර් එකකින් ඉඩක් ඉල්ල ගැනීම. හරි? තියෙන අන්තර්ජාලයේ තියෙන වෙබ් සර්වර් එකකින් යම් ඉඩක් අපි වෙනුවෙන් ඉල්ල ගන්නවා. 1GB හරි 2GB හරි ඉල්ලගෙන එතනට තමයි අපේ වෙබ් අඩවිය අප්ලෝඩ් කිරීම කරන්නේ. ඒතකොට එයා දෙන ඉඩට අපිට ගෙවන්න වෙනවා මාසිකව හරි වාර්ෂිකව ගෙවීම සිද්ධ කර ගොඩක් දුරට වාර්ෂිකව ගෙවන්න ඕන. ඊළඟට මම කිව්වා ඩොමේන් එකක් වසම් නාමයක් අනිවාර්යෙන් ඕනේ. වසම් නාමය assign කරන්නේ ICANN මේක මතක තියාගන්න Internet Corporation for Assigned Names and Numbers.
මේ වසම් නාමය දෙන්නේ මෙන්න මේ ආයතනයේ ICNN කියන එකෙන්. එතකොට අපි වසම් නාමයක් ඉල්ලුම් කරනකොට අපිට කැමති නමක් දෙන්න පුළුවන්. එතකොට එයා චෙක් කරලා බලනවා ඒ නමින් මීට කලින් කවුරු හරි වෙබ්සයිට් රෙජිස්ටර් කරලා තියෙනවද කියලා. එහෙම නැත්නම් අපිට කෙලින්ම මේ නම යටතේ අපි වෙබ්සයිට් එක රෙජිස්ටර් කරලා එයා දෙනවා. එහෙම නැති වුණොත් එයා අපිට කියනවා මේ නමින් එක්කෙනෙක් කලින් හදලා තියෙනවා. ඒක නිසා මේක පොඩ්ඩක් වෙනස් කරන්න කියලා. ඒතකොට අපිට වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වසම් නාම රෙජිස්ටර් කරගන්න පුළුවන් සයිට්ස් කීපයක් තියෙනවා. මේ godaddy.com, bluehost. ඉතින් මේ godaddy කියන ඒවාම ටිකක් ප්‍රසිද්ධ ඒවා. ඊළඟට තමයි අපි ගත්තොත් මේ තියෙන godaddy කියන සයිට් එක. ඔයාලට ගිහලා මේව බලන්න පුළුවන්. තව වීඩියෝ ටියුටෝරියල්ස් එකෙන් බලන්න කොහොමද ඩොමේන් එකක් අපි ගන්න කියන එක. ඒව ගැන අවබෝධයක් ඇතුව කරන්න. ඊළඟට අපි ගත්තොත් මම ආපස්සට යන්න. අපි කතා කරමු මෙතන. මේකෙදි බලන්න මෙතන තියෙනවා මේ NIC කියන්නේ අපේ ලංකාවේ අපිට LK කියන මෙන්න මේ top level domain එක add කරගන්න ඕන නම් අපේ domain එකට ඒකට ලංකාවේ එකකින් ගන්න මෙතන www 3ක් එන්න ඕන spelling mistakes එතකොට අපිට පුළුවන් මේ ලංකාවේ තියෙන අපේ domain register කරන ආයතනයක් එතකොට ඒකෙන් අපිට domain එකක් ගන්න පුළුවන් ඒ අවශ්‍ය වෙන්නේ .com නැතුව LK වගේ අපිට ගන්න අවශ්‍ය නම් හරි හොඳයි ඔන්න ওই ටික තමයි ඔයගොල්ලෝ කල්පනා වෙන්න ඕනේ මම කිව්වා අර උඩුගත කිරීම මුදුකාංග අවශ්‍යයි ෆයිල්ස්ලා ස්මාර්ට් FTP වගේ මුදුකාංග අපිට ගන්න පුළුවන් හැබැයි මෙව්වා වෙබ් නිර්මාණ මුදුකාංගයක් තුළ අන්තර්ගතයි ඊළඟට හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනවා හරි හොඳයි ඊට පස්සේ නඩත්තු කිරීම සම්බන්ධයෙන් පොඩි චක්‍රයක් තියෙනවා ඒක බලා ගන්න මේවා ඉතින් වැඩි කතා වෙන්නේ නැහැ ඕ ලෙවල් වලට මේකත් පොඩ්ඩක් බලා ගන්න එකමක් නැහැ එහෙම වෙන්නේ නැහැ කිව්වට සමහරට එන්නත් ඉඩ තියෙයි. ඒ නිසා මේ සංකල්ප නිර්මාණය මේවා ගැන පොඩි තියරි කොටසක් මෙතන චුට්ටක් බලා ගන්න. හොඳයි මම හිතනවා දැන් මේ HTML සම්බන්ධයෙන් විභාග ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය සියලුම කරුණු සාකච්ඡා වෙලා ඉවරයි. දැන් අපි යනවා ප්‍රශ්න පත්‍ර සඳහා. හරි. එහෙනම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තමයි මේ වීඩියෝ එකේ වැදගත්ම උනේ. මම හිතන්නේ හිතුවට වැඩි කාලයක් ගියා. ඉතින් මම අර කැමති නෑ නිකන් ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරගෙන යන්න. මොකද ඒක එකක් ගත්තම ඔයාලට සමහරට තේරුම් ගන්න බැරි වුණොත් ඒක අපරාධයක් වෙන නිසා. හරි. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්න පත්‍රයට. මම ඉස්සලාම past papers questions ටික සාකච්ඡා කරනවා. ඒකෙදි බලන්න HTML සම්බන්ධයෙන් ආපු past papers වල මම ගන්නම් ටිකක් අවසාන අවුරුදු 3 ගන්නම්. හරි ඊට කලින් අවුරුදු ඒ වගේ ඔයගොල්ලෝ කරන්න ඔක්කොම සාකච්ඡා කරන්න ටයිම් එක ගන්න එක අපරාධේ මට අර පළාත් පේපර්ස් දෙක තුනකුත් තියෙනවා සාකච්ඡා කරගන්න ඒක නිසා මම 2016 ඉඳලා ගන්නවා හරි 2016 පේපර් එකට අපි යමු ඔයාලගේ පාස් පේපර්ස් පොත තියෙනවා නම් පෙරලා ගන්න 2016 ප්‍රශ්න පත්‍රය ඒකේ මම යන්නේ රචනා කොටසට බහුවර්ණ කොටසේ තියෙන ප්‍රශ්න ටික ඔයගොල්ලෝ කරන්න ඒවා දැන් ලේසි ඔයගොල්ලෝ මේ දැනුම හරියට මේ ලෙසන් එක පුරාවටම හිටියනම් ගිය සතියේ ඉඳලා ඒ දැනුම හොඳටම ප්‍රමාණවත් ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර ලියීම සඳහා. දැන් බලන්න. ඔයාලට පේනවා මෙන්න මෙහෙම මම මේක ගන්න මේ විදිහට අවස්ථා දෙකක් හැටියට ගන්නම්. මොකද ඒක මට ලේසි ඔයාලට පැහැදිලි කරන්න. හරි මේකෙත් මම මේක පොඩ්ඩක් සේව් එකක් දාගන්න. ඊට පස්සේ මේකත් මම මේක මෙහෙම දාගන්න ප්‍රධාන හේතුව තමයි ඔයාලට පොඩ්ඩක් අර පැහැදිලි වෙන්න ඕන නිසා. සර් ස්ක්‍රීන් එක පේන්නේ නැහනේ. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැද්ද? හරි ඉන්න මම.
දැන් පේනව නේද? මේකයි image එකේ හරි සර්. හරිනේ හරි. okay save level desktop docs කියන්නේ. එකේ හරි. බලන්න මෙන්න මේ විදිහට මම හිතනවා පේන ඇති දැන් ස්ක්‍රීන් එක. හරි මේ තියෙන්නේ දැන් ඔයාලට විභාගෙදි ගොඩාක් දුරට හම්බෙන්නේ මේ විදිහේ අවුට්පුට් එකක් දුන්නා සම්පූර්ණ කේත සටහනක් දුන්නා. හරි. බලන්න මෙතන ගත්තම මේකේ ඔයගොල්ලෝගේ යට දීලා ඇති බලන්න මේ ලිස්ට් එකක්. ඒ කියන්නේ HTML tags දාපු ලිස්ට් මේ ලයිස්තුවක් තියෙනවා. ඒකෙන් තෝරලා තමයි ලියන්න තියෙන්නේ. ඒතර විභාගෙ ලියනකොට මතක තියාගන්න විභාග අංකය දාන්න ඕන ප්‍රශ්න අංකය ඊට පස්සේ මේ ටැග් එකේ ඉලක්කම ලියන්න ඕන. හරි? ඒ කියන්නේ ප්‍රශ්න අංකය 4 නම් ප්‍රශ්න අංකය 4 කියලා දැම්මා ඊට පස්සේ 1 කියලා දැම්මා. හරි? 1 කියලා දැම්මා ඊට ඉදිරියෙන් ටැග් එක අපි ලියන්න ඕන. හරි? ඊට ඉදිරියෙන් ටැග් එක. දැන් බලන්න මෙතන. ඔයාලට පේනවා මේ header tag එක. එතකොට header tag එකේ අපි දන්න header tag දෙක අතර පවතින්නේ මොකද්ද? title tag දෙක කියන එක මම කලින් කිව්වා. හරි? title tag දෙක. එතකොට එහෙනම් අනිවාර්යයෙන්ම මෙතනට එන්න ඕන මොකද්ද? මෙතනට අනිවාර්යයෙන්ම human elephant කියන මෙන්න මේ Title. ඔව් title එක add වෙන්න ඕන. හරි? title එක. title spellings හරියට ලියන්න ඕන. හරි. ඊළඟට බලන්න දෙවෙනි එක. එතකොට මම මේක එක කියලා මම මේ විදිහට දාන්න එක පළවෙනි එක. ඊළඟ ටැග් එක ඇවිල්ලා අපිට පේනවා human elephant කියලා මෙන්න මේ විදිහේ මෙන්න මේ ටෙක්ස්ට් එක. ඒ කියන්නේ අපිට මේ පේන්න තියෙන අවුට්පුට් එකේ තියෙන මේ ලොකු ටෙක්ස්ට් එක. පේනවනේ elephant conflict in Sri Lanka කියලා මෙතන තියෙනවා. ඒතර මේක ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යයෙන් මේක header tag එකක්. ඒතකොට ලයිස්තුව තුල බලන්න h1 කියන ටැග් එක ඇති. හරි. එතකොට මේක විශාල ටෙක්ස්ට් එකක්. ඒතකොට එන එතනට අපි යොදනවා h1 කියන එක. හැබැයි h1 විතරක් නෙමෙයි ඔයාලට පේනවා මේක center වෙලයි තියෙන්නේ. එහෙනම් h1 center කියලා ටැග් එකක් ඇති. centerත් එක්කම ඔයාලට පේනවා මේ මම කලින් මුලදීම කතා කරා font tag එක ගැන. මේ human elephant conflict in Sri Lanka කියන එකට ටෙක්ස්ට් එකක් ටෙක්ස්ට් ස්ටයිල් ඒ කියන්නේ මේ ෆොන්ට් ස්ටයිල් එකක් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම කලර් එකක් ඇඩ් කරලා තියෙනවා. ඒතකොට මෙන්න මේ ටික ඇඩ් කරන්න පුළුවන් ඉන්නේ මේ ෆේස් එකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මොකක්ද එලිමන්ට් එක කියන එක. නැත්තම් ටැග් එක. ඒක තමයි ෆොන්ට්. එහෙනම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මොකද්ද? h ඉස්සලා දෙවෙනියට තියෙන්න ඕන h1 කියන එක. h1 හරි 2 හරි ලිස්ට් එකේ තියෙන එක දාන්න ඕන. h1 ඊට පස්සේ center ඊට පස්සේ font කියන tag එක. හරි. ඒතකොට දෙකට තියෙනවා h1 ඊට පස්සේ තුන්වෙනි එකට තියෙනවා center. හරි. ඊට පස්සේ හතරවෙනි එකට තියෙනවා
ෆොන්ට් කියන එක. හරි. දැන් මෙතෙන්දී ඔයගොල්ලන්ට මේ අර මෙහෙම මාකප්ස් ටූල් දැම්මේ නැතුණට අවුලක් නැහැ. මොකද ලිස්ට් එකේ තියෙන මාකප් ටූල් නැතුවනේ. ඒක ලිස්ට් එකේ මාකප් ටූල් නැතුව තියෙන නිසා එහෙම ලිව්වට කමක් නැහැ. හැබැයි මේ මාකප් ඒ කියන්නේ මේ greater than less than එක නම් ලිස්ට් එකේ තියෙන ඒ විදිහටම ලියන්න ඕනේ. ලිස්ට් එකේ තියෙන එක ඒ විදිහටම උත්තරේට ලියන්න ඕනේ. නැත්තම් ලකුණු නැහැ. හරි. හරි. හොඳයි. එතකොට ඔන්න 4 අපි හරි 5. මට කවුරුයි කියන්නේ 5ට එන්නේ මොකද්ද? දැන් මේ img tag එක තියෙන්නේ. එයාගේ ප්‍රධාන ගුණාංගය. අනිවාර්යෙන් හැම පාරම ඔය කොටස එනවා. මොකද්ද 5ට එන්න පුළුවන්? SR SRC නේ. SRC ඔව් SRC එහෙනම් 5 SRC. හරි. ඔන්න SRC VC ඊළඟට අපිට යම් බලන්න 6 වෙනි එක. 6 වෙනි එක අපිට පේනවා පැරග්‍රාෆ් එකක් තියෙන මේ. පැරග්‍රාෆ් එකක් තියෙන. ඉතින් පැරග්‍රාෆ් එකක් H1ද H1 නේ මේ P tag එකේ ඉන්නේ. මේ P එකේ align ලෙස දීලා තියෙනවා ඊළඟට align එක 7 දිත් අහනවා මොකක්ද ඒ කියන එක. එතකොට එන 6ට එන්නේ P 6 P 7ට මොකක්ද දෙන්නේ? දැන් බලන්න ඔයගොල්ලන්ට මේ ඡේදය දිහා බලපුවම මේ දෙපැත්තම එක සමානව තියෙනවා. දෙපැත්තම එක සමානව තියෙනවා නම් justify නේ justify. එතකොට එන 7ට එනවා justify. justify කියන එක ඊට පස්සේ 8ක් තියෙනවා. ඔව් 8ක් තියෙනවා. මේක ඒක මොකද්ද? anchor tag එක. ඒ කියන්නේ hyperlink එකක් පාවිච්චි කරන්න ලියපු tag එක තියෙන්නේ hyperlink එකක්. එතකොට ඒ කියන්නේ anchor tag එකේ තියෙන ප්‍රධාන attribute මොකද්ද? මොකද්ද? ඔව් කියන්න. ref tag ඔව් href tag එක. href tag එක ගන්න මෙතන තියෙන ගුණාංගයක්. හරි. ඒ කියන්නේ අපි කිව්වා අර hyperlink එකක් අධිසන්ධානයක් නිර්මාණය කරනකොට පාවිච්චි කරන anchor tag එක. ඒකේ තියෙන ප්‍රධාන attribute එක ගුණාංගය තමයි href. එහෙනම් 8ට එන්නේ යටින් ලියන්නම් href. හරි. href එක. එතකොට img එකේ නම් src anchor tag එකේ නම් href තමයි ප්‍රධාන ගුණාංගය වෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික හරියට දාලා තිනවා සම්පූර්ණ ලකුණු ඔයගොල්ලන්ට ලැබෙනවා. හරි. මම හිතන්නේ ඒක ඇත්තටම ලේසියි. අර දැන් අපි කතා කරපු දේවල් හරියටම තියාගත්තා නම් අපි කතා කරපු දේවල් තමයි තියෙන්නේ. ඒතර මේ ප්‍රශ්නේ මම හිතනවා ඔයාලට ලේසි ඇති. ගැටලු තියෙනවා නම් අහන්න. මයික් ඔන් කරලා අහන්න ගැටලුවක් නැහැ. මේ ඕන දෙයක් අහන්න මේ සම්බන්ධයෙන්. හරි. ඒතර අපි කතා කරේ කීවෙනි අවුරුද්දක 2016 ප්‍රශ්නේ. හරි. 2016 ප්‍රශ්නේ මම හිතන්නේ ඒක ඒ කියන්නේ අණු කොටසක් ඇටියට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙම බලන්න මෙන්න මේක. මෙන්න මේ ප්‍රශ්නේ දිහා චුට්ටක් බලන්න. මේක මම ටිකක් මේ විදිහට ගන්න. බලන්න මේ ප්‍රශ්නේ. දැන් මේකේ එකේ පළවෙනි කොටස. අපි කතා කරපු HTML වලම මේ දීලා තියෙන වරහන් ඇතුලෙන් සුදුසුක තෝරලා ලියන්න තියෙනවා. පහත දී ඇති එක් එක් වගන්ති ස්ථාන පිරීම සඳහා වඩාත්ම සුදුසු පදයක පද වගන්ති අගට වරහන් තුල දී ඇති විකල්ප තුන අතුරෙන් හඳුනා ගන්න. හරි. ඒතර ප්‍රශ්න අංකය සහ අදාළ පදය පිළිතුරු පොතේ ලිව්වම ඇති කියලා තමයි කියන්නේ. ඒ කියලා දැම්මා උත්තරේ ලිව්වා. එච්චරයි. හරි. එතකොට වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කිරීම සඳහා අන්තර්ජාලය සම්බන්ධතාවයට අමතරව මොකද්ද මේ තුනෙන් අවශ්‍ය වෙන්නේ? මේ තුනෙන් අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඔව්. මේ තුනෙන් අවශ්‍ය වෙන්නේ මොකද්ද? අන්තර්ජාල සම්බන්ධතාවයකට අමතරව අපිට ඕන වෙන්නේ මොකද්ද? දැන් වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කිරීම වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කිරීම අන්තර්ජාල සම්බන්ධතාවයට වෙබ් සත්කාරකයක් ඕන වෙනවා. දැන් ගොඩක් අය කියන්න පුළුවන් CMS මුදුකාංගයක් නැහැ. දැන් මේ වෙනකොට වෙබ් අඩවිය නිර්මාණය කරලා ඉවරනේ. වෙබ් අඩවිය නිර්මාණය කරලා ඉවරයි පබ්ලිෂ් කරන්නයි තියෙන්නේ. එහෙනම් ඒකට සුදුසුම එක වෙබ් සත්කාරකයේ වෙබ් හොස්ට් එකක් ඕන. ඊළඟට තමයි ගතික වෙබ් අඩවි නිර්මාණයට භාවිතා කරන්නේ මොනවද? මම කිව්වා මොකද්ද පාවිච්චි කරන්නේ?
සන්දාර සන්දාර කළමනාකරණ කළමනාකරන මෘදුකාංග. පාට රූප සහ ශබ්ද බ්ලැන්ක් සංරචක වේ. ඒ කියන්නේ අපි කිව්වා මේ ඇවිල්ලා වෙබ් අඩවියක සංරචක. වෙබ් අඩවියක අන්තර්ගතයේ නිර්මාණය වෙලා තියෙන පාට රූප ශබ්ද අධිසන්ධාන. ඔව් එතකොට එන වෙබ් අඩවියේ අන්තර්ගතයන්. ඒක හරිය ලේසි තාම පොඩි ප්‍රශ්න. ඊට බලන්න වෙබ් අඩවියක් නිතිපතා යාවත්කාලින කිරීම අපි හඳුන්වනවා මොකද්ද? ඔව් ඕක අර අන්තිමටම පාඩමේ අන්තිම කොටසේ තියෙන්නේ නඩත්තු කිරීම. හරි නඩත්තු කිරීමේ කාර්යය. හරි ඔන්න ඒ ටික තමයි. ඉතින් මේ ටිකට හරියට දාලා ලකුණු 10යි. HTML කියලා කියන්නේ මම නම් කියන්නේ විභාගේ දෙවෙනි පේපරේ හම්බෙච්ච ගමන් HTML ප්‍රශ්න ඉස්සෙල්ලා කරලා ඉවර කරන්න. ඒක ලොකු කාලයක් යන්නේ නැහැ. හැබැයි කතන්දරේ හරියට දැනගන්න ඕන. හොඳයි. ඊළඟට දෙනස් ඇහුනේ පුතා මොකද්ද? ඔව් 6ක් හම්බ වෙනවා. ඒක මෙහෙම ඒක ලකුණු වෙනස් වෙන්න පුළුවන්. 6ක් නෙවෙයි 10ක් හම්බ වෙනවා කොටස් දෙකටම. මේ සම්පූර්ණ ප්‍රශ්නෙට ලකුණු 10යි. ටැග්ස් වලට ලකුණු 5කුත් මේකට ලකුණු 5ක් වශයෙන් එන්නත් පුළුවන්. නැත්නම් 6 4 ලෙස බෙදෙන්නත් පුළුවන්. දැන් මේ අවුරුද්දේ නම් 5 5 තමයි මේකට මාකින් ස්කීම් එක අයින් කරේ. හොඳයි. අපි යන් ඊළඟ අවුරුද්දේ ප්‍රශ්නෙට. එතකොට ඊළඟ ප්‍රශ්නේ හැටියට අපි ගමු මෙන්න මෙහෙම. මම මේක අයින් කරන්නම්. හරි 2017 වෙනි 17 වෙනි එක බලන්න 2017 අපි යම් රචනා ප්‍රශ්නෙට ඔව් දැන් මේකේ නම් අපිට එකම ළඟ තියෙන්නේ කිල්ල ගැටලුවක් නැහැ මම මේක කට් කරලා ගන්නම් දැන් බලන්න මෙතන අවුට්පුට් එක මේ දකුණු අත පැත්තෙන් දීලා තියෙනවා වම් අත පැත්තෙන් ඒකේ කෝඩ් එක දීලා තියෙනවා කෝඩ් එකේ ටැග්ස් කීපයක් අයින් කරලා ඒවට ඉලක්කම් යොදලා තියෙනවා. එතකොට මේ ටැග්ස් වලට අදාළ අගයන් ටික මේ ලයිස්තුවේ පහළ දීලා තියෙනවා. හොඳයි. එහෙනම් පළවෙනි එකට බලන්න. ඔයාලට පේන ඔන්න මුලින් ඉඳලා කෝඩ් එක කියවගෙන යන්න මේ අවුට්පුට් එකයි මේකයි දෙක හොඳට බලන්න ඕනේ. හොඳයි H2 එක යටතේ milk rice කියලා දීලා තියෙනවා. ඒතර milk rice ඔයගොල්ලන්ට පේනවා මේක head මාත්‍රිකාවක්. ලොකුවට තියෙන සාමාන්‍ය ටෙක්ස්ට් වලද විශාලයි. එහෙනම් මේක අනිවාර්යයෙන්ම අර අපි කතා කරා H1 2 3 4 5 6 කියන ටැග්ස් වලින් එකක්. 6 කියන්නේ ඊටාම කුඩා එකක් මතක තියාගන්න. එහෙනම් මෙතනින් අපිට ගන්න වෙන්නේ මොන ටැග් එකද? ඕකේ. මෙතන දීලා තියෙන ටැග්ස් වලින් අපිට තියෙන්නේ H2 ටැග් එක දීලා තියෙනවා. ඇත්තටම H2 ටැග් එක ගැටලුවක් නැහැ. මෙතන මොකද්ද? මේ බොඩි එක අස්සේ තියෙන්නේ ටයිටල් නෙමෙයි. බොඩි එක අස්සේ තියෙන අපි ටයිටල් එක එන්නේ HTML වලට පස්සේ header tags දෙක අතරට. එන්නනේ. ඔව් හරි. දැන් මේක තියෙන්නේ බොඩි එකේ. ඒ කියන්නේ මෙන්න මේක. හරි. ටයිටල් එක කියන එක මම අර කිව්වා ඔයාලට මතක ඇති. ඒ කියන්නේ වෙබ් පිටුවේ අර ටැබ් එක තුල එන කොටස. මෙන්න මෙතන ටෙක්ස්ට් එකක් තියෙන එක ටයිටල්. නමුත් දැන් මෙතන ඔයාලට පේනවා බොඩි එක ඇතුලේ මේක ලියලා තියෙන්නේ. එතකොට මෙතනට එන්නේ මොකද්ද? ඔයාලට පේනවා H2 ටැග් එක දාලා තියෙනවා හරි අවුලක් නෑ. මේක තියෙන්නේ වෙබ් පිටුව මැදට වෙන්න. එහෙනම් මොකක්ද දෙන්න ඕන? මොකක්ද දෙන්න ඕන එකට? center කියන එක නේ දෙන්න ඕන. හරි? center කියන එකයි එන්න ඕන. එතකොට බලන්න මේකේ center කියන එක තියෙනවා මේ. center කියලා ටැග් එකකුත් තියෙනවා, attribute එකකුත් තියෙනවා. එහෙනම් center. එහෙනම් එකට එන්න ඕන center. හරි ඒක මම මෙතන ලිව්වොත් මේක 1 හරි ඊළඟට මට කියන්න මෙන්න දෙකට එන්න ඕනේ මොකද්ද මෙන්න img එතකොට එහෙනම් අපි දන්නවා මෙතනට එන්න ඕන img එක හරි img
ඊළඟට තුන්වෙනියට එන්න ඕනේ මොකද්ද? බලන්න ඡේදයක් තියෙනවා. ඒ ඡේදය ඔයගොල්ලන්ට පේනවා දෙපැත්තම එක සමානව පවතිනවා. එහෙනම් justify කියන එකයි එන්න ඕනේ. justify. එහෙනම් තුන්වෙනියට එනවා අපි දන්නවා justify. ඒ කියන්නේ මේ ටැග් එක අපි දන්නවා මේක තුන්වෙනි එක. හතරට මොකක්ද දෙන්නේ කියනකොට? ඔව්. හතරවෙනිට මොකක්ද දෙන්නේ? හතර. සර් I I එන්නේ. ඔව්. මේක ඇල ඉරක් ඇලව පවතින. එහෙනම් අපි දන්නවා මෙතනට එන්න ඕන I. හරි. මෙතනට එන්න ඕන අනිවාර්යයෙන්ම I කියන එක. හරි. ඊළඟට පස්වෙනි එකට යන්න පස්වෙනි එක මොකක්ද දෙන්නේ? new year කියන එක අපි දන්නවා bold වෙලා තියෙන. එහෙනම් එතනට එන්නේ B tag එක. හරි. bold tag එක. හොඳයි. ඊළඟට යන්න බලන්න 6. ඔන්න ලයිස්තු වර්ගය. මම ලයිස්තු ටික ගිය සතියේ කතා කරා. මොන ලයිස්තුවක්ද මෙතන මේ තියෙන්නේ? ordered එකක්ද unordered එකක්ද මේක? unordered unordered එකක්. එතකොට එහෙනම් මෙතනට එන්න ඕන මොකද්ද? 6ට එන්න ඕන UL කියන එකයි එන්න ඕන. UL. දැන් බලන්න මෙතන හතරවෙනි ලිස්ට් එකේ තියෙනවා 7 කියලා ටැග් එකක්. ඒකේ එක තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක. ඔව්. මොකක්ද දෙන්නේ? ඒ කියන්නේ මේ බලන්න මේ තියෙන අවුට්පුට් එක මෙතන තියෙනවා. අවුට්පුට් එක මෙන්න මේ මෙතන මේ. මේ තියෙන අවුට්පුට් එක. එක තියෙන්නේ ලවේ, දෙක තියෙන්නේ හරේ. ලවේ තියෙන දෙයක් ලියන්නයි හරේ තියෙන දෙයක් ලියන්නයි මම කිව්වා අර H2O කියලා ලියනකොට third කියලා ලියනකොට මොකද්ද? හතට එන්න ඕනේ මොකද්ද? මොකද්ද ඒකට පාවිච්චි? ආන්න. ඇතර සබ් නේ මේක SUP සුප් නේ. උඩනේ තියෙන එක. හතට SUP අටට එනවා සබ්. හරි. එතකොට දෙක ලියන්නේ අපි SUB කියලා ලියනවා අටට. මම මෙතන පොඩ්ඩක් ඒක ලියන්න. sub. ඔව්. හතට අපි ලියනවා මොකද SUP සුප්. and අටට අපි ලියනවා sub කියලා. හරි. මොකද දෙක ඉන්නේ හරයි. මම දැන් එක පැහැදිලි ඇති. ඔව්. SUB ඇහුන්නේ මොකද්ද? ඇහුන්නේ පුතා මොකද්ද කිව්වේ? හරිනේ නේ හතට දැන් මේ තුන ඉන්නෙත් මෙතන ලවේ හතර ඉන්නේ හරේ. එතකොට කොහොමත් එකකට ලිව්වම අනිත් ඒවාට ඇප්ලයි වෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ 2018 නේද මේ පේපර්? ඔව් 2017 පේපර් එක. ඒකට ඒකේ ඔන්න ওই ටික තමයි එන්නේ. එතකොට මේකේ අනවශ්‍ය උසුල ඒ කියන්නේ උත්තරක් තියෙනවා. ඒවා වෙන් කරගෙන අවශ්‍ය උත්තර ටික විතරක් වෙන් කරලා ගන්න ඕනේ. මම හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. හොඳයි. ඊළඟට අපි යන් 2019 ඒකේ රචනා ප්‍රශ්නෙට යන්න 2019. පොඩ්ඩක් ඉන්න 2017 තිබුණද බලමු. කෙටි එකක් ඒකේ අනුකොටසක්ද තිබුණේ? ඔව්. මේකේ දෙවෙනි කොටස කරන්න මම අර එදත් මම කිව්වා මේකට බහුමාධ්‍ය භාවිතය කියන පාඩම පිළිබඳ දැනුම ඕන. ගොඩාක් දුරට මේ HTML ප්‍රශ්නේ අද හැදෙන්නේ එක්කෝ HTML එක්ක ඉන්ටර්නෙට් එකතු වෙලා එහෙම නැත්නම් HTML වලම සම්පූර්ණ HTML වලින්ම හැදෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් HTML සමග බහුමාධ්‍ය භාවිතය කියන කොටස එකතු වෙන්නත් පුළුවන්. හරි. ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒකට මේක මම කරපු නැති නිසා මම මේ ගැන කතා කරන්නේ. නමුත් මට ඕන මේකේ උත්තර ටික කියන්න පුළුවන්. හරි. දැන් මේක ඔයාලට HTML අපි කතා කරන නිසා මම HTML කරන්න නම් මෙතන ග්‍රාෆික මුදුකාංගවල ඇති nim ඒ කියන්නේ crop tool එකනේ. මේවලම් භාවිතයි ප්‍රතිබිම්බ ධාරවල ඇති අනන්‍ය කොටස් ඉවත් කර පික්සල් ප්‍රමාණය අඩු කර. ඒකයි සත්‍යයි. රාමෝක ඇති ප්‍රතිබිම්බ විභේදනය. ඒ කියන්නේ resolution එක අඩු කර සහ
රාමුවේ ප්‍රමාණය සයිස් එක කුඩා කර ගැනීම වීඩියෝ ගුණයේ ප්‍රමාණය අඩු කරගත හැකියි. ඒ කියන්නේ විවිධ රෙසලූෂන් එක අඩු වුණොත් වීඩියෝ ගුණයේ ප්‍රමාණය අඩු වෙනවා. ඒක හරි සත්‍යයි. නියත ශීඝ්‍රතාවය සාම්පලින් රේට් එක සම්පීඩනය කළ විට ශබ්ද ගුණය ප්‍රමාණය අඩු කරගත හැකියි. ඔව් සත්‍යයි. දැන් මේ තුනම සත්‍ය ලෙස තමයි අපිට ගන්න වෙන්නේ. තාමත්ම සරල ප්‍රශ්න. ඉතින් මේ කොටස් කියලා තියෙනවනේ මේ මහලුකු දේවල් නෙමෙයි. අර මහලුකුට පාඩම් කරලා ඔලුව පුරවල් කරගන්න ඕන ප්‍රශ්නත් නෙමෙයි. හොඳයි. අපි යන්න ටක් ගාලා ඊළඟ ප්‍රශ්නෙට 2018 සෙකන්ඩ් එකට යන්න. මෙන්න තියෙනවා මේක ටිකක් හොඳ ප්‍රශ්නයක් බලන්න. මේක ඔයගොල්ලෝගේ පාස් පේපර්ස් පොත් තියෙනවනේ දිග අරගන්න. මම ටිකක් ටයිම් එක මෙයා වෙන නිසා මේ තව විනාඩි 3කින් විතර වගේ ලොග් අවුට් වෙයි. ආයෙත් නැවත ලොග් වෙන්න විනාඩි 15කින් විතර අපි ඉවර කරමු. බලන්න මෙන්න මේ ඉමේජ් එක දිහා හොඳට බලන්න. එතකොට මේකේ මේ කොටසම ඉමේජ් එකක්. මේක පොඩ්ඩක් ඔයගොල්ලෝගේ ඇස් රවට්ටන්න මේක ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ කොටසම ඉමේජ් එකක්. හරි. මේ කොටස ඉමේජ් එකක් හැටියටයි යන්නේ. හරි. ඒ විදිහට පොඩ්ඩක් මේව ඔයගොල්ලෝ වෙන් කරගන්න. හරි. හඳුනා ගන්න මේවා වෙන් කරලා. හොඳයි දැන් බලමු අපි කෝඩ් එක. බලන්න HTML body. එතකොට ඒකෙත් header tags දාලා නැහැ. header tags නැහැ කියලා කියන්නේ title tag නැහැ කියන එකයි. H2 යටතේ දීලා තියෙනවා මෙතන එක කියලා tips for healthy life කියලා තියෙනවා. එතකොට tips for healthy life කියන මේ text එක ඔයාලට පේනවා center වෙලා නැහැ. හැබැයි left line තියෙන්නේ කොහොමද default left line තමයි තියෙන්නේ. හැබැයි ඔයාලට පේනවා මේක ඇල වෙලා පවතිනවා. එන italic I කියන එක එන්න ඕනේ. එන එකට එන්නේ I. අපි දන්නවා එකට එනවා I. පළවෙනි එකට I කියලා එනවා. එහෙනම් දෙවෙනි එක බලන්න දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි එක. එතකොට දෙවෙනි එකේදී ඔයාලට පේනවා මොකද්ද වෙලා තියෙන්නේ? ඉමේජ් එකක් තියෙනවා. ඒ ඉමේජ් එක ඔයගොල්ලන්ට පේනවා කෙලින්ම මොකක් වෙලාද තියෙන්නේ? බලන්න සෙන්ටර් වෙලයි තියෙන්නේ. මේ ඉමේජ් එක වෙබ් පිටුව තුල මැද එකෙල්ල වෙලයි තියෙන්නේ. සර් SRCද? ඔව්. නෑ මං කියන්නේ දෙවෙනි එකට. දෙවෙනි එකට. හරි. එතකොට දෙවෙනි එකට එන්න ඕනේ සෙන්ටර් කියලා එන්න ඕන. SRC එනවා IMG tag එකේ තුන්වෙනි එක. තුනටනේ. තුනට එන්නේ. හරි. එතකොට එහෙනම් දෙකට එනවා මොකද්ද? සෙන්ටර් කියන එක. සෙන්ටර් කියන එක. එතකොට දෙක ඊළඟට තුනට එනවා SRC. සර් excuse me. ඔකේ. පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔව් අහන්න. අහන්න. සර් මේ ඔය එකේව දෙකක් තියෙදි අපි ඒ දෙකම ලියන්න ඕනද? නෑ එකයි ලියන්න ඕනේ. ඒ කියන්නේ එකයි ලියන්න ඕනේ. එතකොට ඒ හැම තැනකටම ඒ ටැග් එක ඇප්ලයි වෙනවා. ඒ කියන්නේ එකකට ලියවම ඇති ඈ. හරි. හා. එතකොට ඔයාලට වෙන හතරවෙනි එක. මම කිව්වා මේ IMG ටැග් එකේ තියෙන තවත් ගුණාංගයක් තමයි මේ SRC එකට ලබා දෙන පාත් එක බැරි වෙලාවක් බ්‍රේක් වුණොත්. එතකොට ඉමේජ් එක ඩිස්ප්ලේ වෙන්නේ නැහැ වෙබ්සයිට් එකේ. එතකොට පරිශීලකයාට